නව ලයිෆ් බොයි ඔලිව් විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලබන සඳුදා සිට අධීර කිහිපයක් යටතේ රට පුරා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලබන බදාදා తాවකාලිකව ඉවත් කිරීමේ තීරණයක්. කාර්යාල දුම්රිය සහ ලංගම සඳුදා සිට වැඩ. පාසල් විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති වසා තැබේ. උත්සව වන්දනා සහ රැස්වීම් තහනම්. වෛරස ව්‍යාප්තිය පාලනය කළත් අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ගත වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයන් 10ක්. ලොව පුරා කොරෝනා මරණ 1,50,000 ඉක්මවයි. වෛරසය ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය ආප්‍රිකානු කලාපය විය හැකි බවට අනතුරු ඇඟවීම. COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනයක් ජනාධිපති මාධ්‍යාංශය අද පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කළා. දවසේ පුවත ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනය අනුව කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් මාස 20 වෙනි සවුන්දා පෙරවරු 5ට ඉවත් කර එදිනම රාත්‍රී 8ට යලි පැනවීමට නියමිතයි. ඉන්පසු නැවත දැනුම් දෙනතුරු මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහි දැක්වෙන්නේ මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ අකුරණ වරකාපොළ සහ අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීති ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරෙන බවයි. මෙම දිස්ත්‍රික්ක තුනට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 වෙනි සඳුදා සිට සෑම දිනකම පෙරවරු 5 සිට ඉවත් කර රාත්‍රී 8ට යලි පනවනු ලැබේ. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයකට හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22 වෙනි බදාදා සිට උදෑසන 5ට ඉවත් කර රාත්‍රී 8ට යලි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොටහේන ග්‍රෑන්ඩ් පාස්, බම්බලපිටිය කෙසෙල්වත්ත, මරදාන ගොතටුව, මුල්ලේරියාව වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල යන පොලිස් බල ප්‍රදේශවල අකණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජාඇල කොච්චකඩේ සහ සීදුව පොලිස් බල ප්‍රදේශද, පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම මාරවිල සහ වෙන්නපුව යන පොලිස් බල ප්‍රදේශවලටද ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මක කරනු ඇති. ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ඇඳිරි නීතිය අකණ්ඩව බලපෑත්වෙන බවයි. ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනාගතහොත් එකී ප්‍රදේශවලට සීමා වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇති බවද ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතනම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලබා දෙනු ඇති. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඉම් ඇතුළු අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් බවද ජනාධිපති මාධ්‍යාංශය පෙන්වා දෙනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති බවයි. ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතු බවටයි. සියලුම උත්සව, වන්දනා සහ විනෝද චාරිකාවෙන්ම සැනකෙළි, පෙරහැර සහ රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇති අතර ආගමික උත්සවද අත්හිටුවන ලෙසද නිවේදනය මගින් ඉල්ලා සිටිනවා. මේ අතර ඇඳරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව තැබීමට රාජ්‍යය උපදෙස් දී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත රාජ්‍ය ආයතනවල සේවක පිරිසින් 3/1 සේවයට වාර්තා කළ යුතු අතර අනෙක් දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලයෙන් 50% සේවයට වාර්තා කළ යුතුයි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සමාජිකින් නිවසේ සිට සිය රාජකාරී ඉටු කළ යුතු බවටද නියම කර තිබෙනවා. සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකින් පිළිබඳ තීරණ ගැනීම ආයතන ප්‍රධානියා සතුයි. කාර්යාල පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් අනුගමනය කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් බව මෙම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. මේ අතර පෞද්ගලිකංශයේ ආයතන පෙරවරු 10ට විවෘත කරන ලෙසට රාජ්‍යය විසින් නියම කර ඇති බව එම නිවේදනයේ සඳහන්. සේවකීන්ගේ ගමන් පහසුව සැලසීමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවය සහන සලසන අතර රාජ්‍ය ප්‍රවාහන සේවාවන්හි සහ අත්‍යවශ්‍ය සේවාවන්හි සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා කිරීම අනිවාර්ය වනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග නිසා අත්කරගත් ප්‍රගතිය හමුවේ ඇඳරි නීතිය ලිහිල් කිරීමට රාජ්‍ය තීරණය කර ඇති බව මෙම නිවේදනයේ සඳහන්. එසේවද COVID-19 වසංගත අවදානම තවමත් මුළු මනින්ම පහව ගොස් නොමැති බැවින් ඇඳරි නීතිය ලිහිල් කළ විගස අනවශ්‍ය කලබලයකින් විශාල පිරිසක් ඒකරාශී වන අයුරින් වෙළඳසැල් වෙත රැස් නොවන ලෙස ජනතාවගෙන් රාජ්‍ය ඉල්ලීමක් කරනවා. දවසේ පුවත ජාතියේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විරු අභිමාන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ සාමාන්‍ය ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳරි නීතිය ලිහිල් කිරීමේදී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පී.පී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් වෙතයි. එම චක්‍රලේඛයේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගත හැකියි. ලබන 20 වෙනිදායින් පසු ලංකම බස් රථ 5000ක් සහ සියලු දුම්රිය පොදු ප්‍රවාහනය සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බව මගී ප්‍රවාහන කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ලබන 20 වෙනිදා සිට අදියර කිහිපයක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණයකට අනුව මෙම කටයුතු සිදුවන බවයි. ලබන සතියේ සිට දිස්ත්‍රික්ක කිහිපයක 150ක රාජ්‍ය සේවයත් පෞද්ගලික අංශයත් වැඩ කරන්න පටන් ගන්නවා. අවදානම් දිස්ත්‍රික්ක 5 තුල 20ක රාජ්‍ය සේවයත් වැඩ කටයුතු පටන් ගන්නවා. පණයන ශාස්ත්‍රයේ නිෂ්පාදන ශාස්ත්‍රයේත් වැඩ පටන් ගන්න කියන උපදෙස් අතිගරු ජනාධිපතිතුමා ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඉළුම දුම්රියන් ධාවනය කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ළඟම සතුව තිබෙන බස් රථ 5000ම අපි ධාවනය කරන්න අවශ්‍ය නියෝග මේ වෙන විට නිකුත් කරලා තිබෙනවා. පෞද්ගලික බස් රථ ඒ අයගෙනුත් අපි ඉල්ලීමක් කරනවා ධාවනයට යොදවන්න කියලා. සියල්ලම සම්පූර්ණ විස බීජ හරණයකට ලක් කරනවා. පැමිණෙන සියලුම දෙනා අනිවාර්යයෙන්ම කාවරණයක් පැළඳගෙන පැමිණිය යුතුයි. ගමනාගමනය කරන්න අවස්ථාව ලබා දෙන දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම සීමිත මගින් ප්‍රමාණයකට පමණයි. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එළඹෙන සඳුදා සිට කාර්යාල දුම්රිය සේවය නැවත ආරම්භ කිරීම පිළිබඳ අද නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ දුම්රිය සේවය තුළින් ප්‍රවාහන පහසුකම් සලසාගත හැකි වනුයේ රාජ්‍ය මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලයට පමණක් බවයි. කෙසේ නමුත් පොලිස් ඇඳරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ සාමාන්‍ය ජනතාවටද එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි වෙනවා. පොලිස් ඇඳරි නීතිය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක තුළ දුම්රිය ස්ථානයන්ට ඇතුළු වීමට හා පිටවීමට මහජනතාවට අවස්ථාවක් නොලැබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අමතරව දුම්රිය සේවය භාවිත කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස් හා නිර්දේශයන් කිහිපයක් මෙම නිවේදනයේ දක්වා තිබෙනවා. ඒවා නම් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී දුම්රිය වේදිකාවේ රැඳී සිටීමේදී හා දුම්රිය මැදිරි තුළ සෞඛ්‍යාංශ පෙන්වා දෙන මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතුයි. ඒ අනුව එක් මැදිරියක ගමන් කළ හැක්කේ මගීන් 50කට පමණයි.
දුම්රිය භාවිතයේදී පූර්ණ වශයෙන් මුඛය හා නාසය ආවරණය වනසේ මුව ආවරණ පැළඳිය යුතු අතර දුම්රිය මැදිරි තුල හෝ දුම්රිය ස්ථාන තුල අපද්‍රව්‍ය බැහැර කිරීම නොකළ යුතුයි. දුම්රිය පරිශ්‍රය තුල හා දුම්රිය මාර්ගයට කෙළ ගැසීම සපුරා තහනම් කර ඇති අතර එසේ කළහොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. කැස්ස උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් දුම්රිය සේවය භාවිත නොකරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින අතර අදාළ පරිශ්‍රයන්හි සිංගමන් යැදීම සහ අනවසර වෙළඳාම්ද සපුරා තහනම් වනවා. මේ අතර ඉදිරියේදී පෞද්ගලික බස් රථ ධාවනයට ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. අපි අනිවාර්යෙන් බස් රථයට මගින්ම ගොඩවද්ද ගන්නේ ඒ අය අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතුමයි. ඒ වගේම බස් රථ සේවක මහතුන් අනිවාර්යයෙන්ම මුඛ ආවරණය පැළඳගත යුතුයි. බස් රථවල මොනම ආකාරයකවත් හිටගෙන යාම හෝ තදබදයක් ඇතුව මගින්ම ගෙනියන්න හැකියාවක් නැහැ. ටීවී බස් රථයි කෝන්ද්‍රිය සෞදයින්දලා මේ විශ්වවිද්‍යාලය වැඩි කරනවා කියලා දැන් විශේෂ අමාත්‍යාලය ප්‍රකාශ කළා දෙනවා. මොනවාකට පුළුවන් මේ සමගාමීව වැඩ කරන්න. අපිට බලාත්කාරයෙන් බස් රථ ධාවනය කරන්න හැකියාවක් නැහැ. අවශ්‍ය වෙලාවදී බස් රථ ධාවනය කිරීම සඳහා විවෘතව අපිට ආරාධනා කරපුවාම ඒ ප්‍රතිශතය අනුව අපි බස් රථ ලබා දෙන්න සහ ධාවනය කරන්න කටයුතු කරනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් දෛනිකව වෛද්‍ය උපදෙස් සහ සායන සඳහා පැමිණෙන රෝගීන් පත්වන අපහසුතාව වැළැක්වීම සඳහා කොළඹ ජාතික රෝහල මගින් ජනතාවට සම්බන්ධ විය හැකි දුරකථන අංක කිහිපයක් ලබා දී තිබෙනවා. ඒ අනුව 0111 36 18 724 0111 26 91 111 හා 076 81 85 157 යන දුරකථන අංක හරහා ජාතික රෝහල ඇමතීමෙන් රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි. මේ අතර COVID-19 ව්‍යාප්තිය මර්ධනය සඳහා වෛද්‍ය ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ හරහා මෙරටට ළඟා වුණා. මෙට්‍රික් ටොන් 16ක වෛද්‍ය උපකරණ සමග මෙම ගුවන් යානය පැමිණ තිබුණේ චීනයේ ෂැන්හයි සිටයි. අභියෝග හමුවේ චීනය සහ චයිනා ඊස්ටර්න් ආයතනය සමගා ඔබ සමගයි. දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. සමස්ත රජයේ උත්තමාචාර්ය සාගෞරවය අපි දාසක් ප්‍රශ්න මැද්දේ ඇඳිරි නීතිය පැවති කාලේ රටටම කන්න දුන්නු ගොවි ජනතාවට අපි දෑත් එක්කර බුද කරනවා. ඉස්සෙන් පස්සේ රාජ්‍ය පරිපාලන සේවය රටේ නැවත ස්ථාපිත කරන්න හදනවා. එතකොට රාජ්‍ය පරිපාලන ඇමතුමා හැටියට ඒ කටයුතු මොන වගේ සිද්ධියක් වේද ඉදිරියේදී? ඒකට උදේ අධිකරු ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපතිතුමා තීන්දුව ගන්න ක්‍රමවේදයට අනුව අපි රාජ්‍ය කටයුතු ආරම්භ කරනවා. මේ අතර අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුතු වලින් ඉවත් වූ ග්‍රාම නිලධාරීන් රාජකාරි වලින් ඉවත් වීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. යහපාලන ආණ්ඩුවේ සමෘද්ධි ව්‍යාපාරයේ බාර හිටපු අමාත්‍යවරයා දයාගමගේ අමාත්‍යවරයා. ඒ අමාත්‍යවරයා අන්තරෝමතික විදිහට අධ්‍යක්ෂ ජනරාල් බණ්ඩාර මහත්මයාත් සමග එකතු වෙලා කෝටි ප්‍රකෝටි ගාණක මුදලක් අයථා විදියට පාවිච්චි කරමින් ගියා. නමුත් අපි සටනක් කරලා මේ මුදල් ටික රඳවාගත්තේ නැත්තම් අද මොකද්ද වෙන්නේ මේ රටේ ඉන්න අහිංසක දිලුඳු ප්‍රජාවට කුසගින්නේ ලත වෙන තත්යකටපත් වෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ සංගම් 3 ඒක රාශිය වෙලා හදිසියෙ වැඩ වර්ජයකට ගියා. කනගාටු වෙන එක පැත්තකින් ග්‍රාම නිලධාරීන් දවසකට හරි අපෙන් ඉවත් වෙලා ගියපු සිද්ධිය සම්බන්ධයෙන්. ඒ අය පදනම් විරහනේ චෝදනා කීපයකුත් එල්ල කරලා තියෙනවා. සමෘද්ධි නිලධාරීන් විසින් ඔවුන් පොරොත්තු ලේඛනයට ඇතුළත් කරපු අයගේ නම් කපහැරීමක් සිද්ධ කළා කියලා. ඒ වගේම තමයි සමෘද්ධි නිලධාරීන්ට රුපියල් 1000ක් ගමන් වේදමක් හම්බ වෙන උන් හම්බෙන්නේ 600යි. මේක ඇත්තටම ආයතනික ක්‍රියාවලියක් මිස සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් කරන ක්‍රියාවලියක් නොවන බව අපි අවධාරණය කරනවා. අපිට ඇත්තටම ග්‍රාම නිලධාරීගේ සේවය මෙතෙන්දී අවශ්‍ය වුණේ ග්‍රාම නිලධාරී වසමට හිටපු කෙනෙක් පදිංචි හැර යන්න පුළුවන්. තව කෙනෙක් වසම් දෙකකින් මේක ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. අපිට පැහැදිලිවම ඡන්දහිමි නාම ලේඛනයේ තහවුරු කර ගැනීමක් ග්‍රාම නිලධාරීවරයා හරහා සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආධාරයේ ව්‍යාජ විදියට දේවතාවකින් ගන්න පුළුවන්. කෙසේ වෙතත් එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මම අභියෝග කරනවා සමුද්‍රි ලේඛන තුල ගෘහමූලික වශයෙන් සඳහන් වෙන්නේ ගමේ ගෘහමූලික දේ ලේඛන කියලා මම අහනවා සමුද්‍රි උලයිස් තුල. ග්‍රාම නිලධාරීවට ඡන්ද නාම ලේඛන සකස් කරන්නේ ඡන්දෙ දීමට මිස වෙන දේවල් දෙන්න නෙවෙයි. පැහැදිලිව කියනවා රටේ නීතිය දැනගන්න, රටේ පනත දැනගන්න සමුද්‍රි නිලධාරීන් කරන ප්‍රකාශ අපි මේ ප්‍රකාශය අරගෙන මේ පුද්ගලයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. එකක් ග්‍රාම නිලධාරීන්ට අපහාස කිරීම, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කිරීම. අපි දැඩි ස්ථාවරයෙන් ඉන්න සොදේශ කර්තෘ අමාත්‍යාංශ ලේකම්වරයා අනිවාර්යෙන් අපේ සමාජාංශ ලේකම් දුරෙන් ඉවත් කළ යුතුයි. අකාර්යක්ෂම අදක්ෂ අපේ නිලධාරීන්ගේ පෙනී සිටින කිසිදු හදවතක් නැති මේ ලේකම්වරයා ඉවත් කරන්න ඕන. ඒක අපි වෙනස් කරන්න.
ගත වූ පැය 24 තුළ COVID-19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු කරගත් රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගියා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ COVID-19 වෛරසය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු එහි අවදානම පහව නොවන බවයි. මෙරටින් පළමු COVID-19 රෝගියා වාර්තා වූ පසුගිය මාර්තු 11 වනදා සිට මේ දක්වා රෝගීන් වාර්තා වුණේ මේ ආකාරයෙන්. වෛරසය ආසාදනය හේතුවෙන් මෙවන විට මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 7ක්. වසංගත රෝග විද්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් COVID-19 ආසාදිතයින් වාර්තා වන අතර තවමත් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 55ක්. වෛරසය ආසාදනය වී අද වන විට සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 86ක්. ගත වූ පැය 24 තුළ අලුතින් වෛරසය ආසාදනය වූවන් 10 දෙනෙකු හඳුනාගත් අතර අද උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහන සමගින් එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ඔවුන් අතරින් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 2ක රඳවා සිටි පවුල් 2ක සමාජිකින් බවයි. අද ලංකාදීප වාර්තාවක් තියෙනවා කොරෝනා අවදානම ඉවරයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ. නමුත් වාර්තාවේ තියෙනවා කොරෝනා වෛරසය සමාජය තුළ පැතිර යාමේ තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කිරීමක් කළා. ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයේ අවදානම් කාල සීමාව පසු කරමින් සිටිනවා කියලා. අවදානම ඉවරයි කියලා අපිට දැනට කියන්න පුළුවන් ද වෛද්‍යතුමනි? ඔව් දැන් රංගන මම හිතන්නේ ඔය වාර්තාවේ හෙඩීම කෙසේ වෙතත් අභ්‍යන්තරයේ නිවැරදිව වාර්තා කරලා තියෙන බව තමයි ඔබ දැන් කියපු ආකාරයට අපි ප්‍රකාශ කරපු දේ තමයි ශ්‍රී ලංකාවේ සමාජ පැතිරීමක් මේ රෝගයේ දකින්නට නොමැති බව. දැන් ඊයේ දිනේ ගත්තත් වාර්තාගත පරීක්ෂණ 695ක්, ඒ කියන්නේ වැඩිම සංඛ්‍යාව මේ දක්වා කරලා අපිට ආසාදිතයෙන් ලැබෙන්නේ 6 දෙනෙක්. පළවෙනි 3 දෙනා ගත්තොත් එහෙම අපේක්ෂා රෝහලයට ගිහිල්ලා කාර්ය මණ්ඩලයේ නිරෝධායනට ලක්වීමට යෙදුණු පිරිමි පුද්ගලයාගේ භාර්යාව සහ දරුවන් දෙදෙනා තමයි පුණානි නිරෝධායනයේ මධ්‍යස්ථානයේ හමු වුණේ. ඊළඟ දෙන තමයි කොටහේනේ ජාතික රෝහලේදී හඳුනාගත් කාන්තාවගේ සැමියා සහ පුතුන් දෙදෙනා. COVID-19 රෝගය පාලනයට නතු කරගෙනයි සිටින්නේ. නමුත් පැහැදිලිවම අවදානම තියෙනවා. හඳුනාගත් අනෙක් ආසාදිතයින් සිව් දෙනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා. එයින් 3 දෙනෙක්ම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වෙච්ච රෝගීන්, ඉතිරි හමු වෙච්ච රෝගියා රඹුක්කන ප්‍රදේශයෙන් ඇයත් අපේ ආවේක්ෂණ පද්ධතියේ නිරෝධායනට ලක් කරපු කෙනෙක්. අපට රෝගීන් 99ක් පහුගිය දින කීපය තුලම හම්බ වුණේ අපි අඳුනාගත්ත රෝගීන් විය හැකියි සැකසිතා හඳවුරු ගත කළ අය මේ පස්වන සතිය වගේ සතිය වෙනකොට මෙය මහ ජනතාව අතරට පැතිරෙන මට්ටමකට මේ රෝගය ව්‍යාප්ත වෙලා නම් රෝගීන් විශාල වශයෙන් වැඩි විය යුතුයි. තාම ඉහළ අගයක් ගන්නවා අනික් රටවල් වල මහ ජනතාව අතර රෝගය ව්‍යාප්ත වේ. මේ මොහොත වන විට එවැනි තත්ත්වයක් අප රට තුල පෙනෙන්නේ නැහැ. ඒ නිසා අප දැන් සලකා බැලිය යුතු වෙනවා මේ රට නිෂ්පාදන ආර්ථිකය නැවත පණ ගන්නවන්න. මේ අතර COVID-19 වෛරසය ආසාදිතෙක්ව සමීපව ඇසුරු කළ ග්‍රෑන්ඩ් පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශවල පුද්ගලයන් 6 දෙනෙකු අද නාවික හමුදාව විසින් නිරෝධායනය කිරීමට පියවර ගත්තා. වෛරසය ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත්වුවන් සොයා නාවික හමුදා බුද්ධ්‍යාංශ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස හඳුනාගෙන තිබෙනවා. අදාළ පිරිස පූර්ණ විෂබීජ හරණයකට ලක් කිරීමේ අනතුරුව බැලිසර ලයිරෝහලේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළේ මෙලෙසින්. මේ අතර ජයල සුදුවැල්ල ප්‍රදේශයෙන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා අදහස් පළ කළා. ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච 118 දෙනෙකු යුද හමුදාවේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගියා. මේ රැගෙන ගිය අයවලුන් අපි ඊයේ දිනේ දැක්කා 5 දෙනෙකුට පමණ කඳුරේ රැඳී හිටීමටත් හැකියාවක් තිබෙන උන්ට මත්ද්‍රව්‍ය නැතුව ඉන්න බැරි තත්ත්වයක් තිබුණා. ඉතින් ඒකින්ද යුද හමුදාවේ මනෝවෛද්‍යවරුන් සහ ඒ සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරුන් කීප දෙනෙකු ඊයේ දිනේම පිටත් කර හැරියා පුණානි කඳුර වෙත නිරෝධායනය පවත්වාගෙන යන ගමන් මේ කට්ටිය මත්ද්‍රව්‍ය වලින් බැහැරවීම සඳහා කරන වැඩසටහනකට මේ වෙනකොට යොදවලා තියෙනවා. ඔවුන් ජීවිතේ සමාජ හොඳ පුද්ගලයෙක් බවට පත් කරන්නත් මේ අවස්ථාවේ කටයුතු කරමින් සිටිනවා. පසුගිය දිනවල ජයල සුදුවැල්ල සහ තොඩැල්ල ප්‍රදේශවලින් හමු වූ COVID-19 ආසාදිතයින් සමීපව රාජකාරී කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලිස් නිලධාරීන්, බුද්ධ්‍යාංශ නිලධාරීන් සහ සුදුවැල්ල හා තොඩැල්ල ප්‍රදේශවල පියතුමන්ලා ඇතුළු 35 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර තිබෙනවා.
මේ අය සියලු දෙනාම ජායල ප්‍රදේශයේ රෝගීන් 15 දෙනෙක් ඇසුරට ලක් වුණා. එයාලට ආසාදනය වැළඳී ඇද්දයි කියලා පරීක්ෂා කිරීම තමයි අද දින අපි සිදු කරන්නේ. ඒ වගේම ඩිරෙක්ට් කොන්ටැක්ට්ස් තිබ්බ අය නෙමෙයි වෙනත් අය සමග ඇසුරු කරපු අය දැනට නිරෝධන මධ්‍යස්ථානවල පරීක්ෂණයට ලක් කරලා තියෙන අයත් එක්ක ඇසුරු කරපු අය තමයි ආදී අවදානම් කණ්ඩායමක් විදිහට ඒ අයත් අපි පරීක්ෂණයට ලක් කරන්න අද බලාපොරොත්තු වෙනවා. මේ අතර COVID-19 වෛරසය වැළඳී ඇද්දයි පරීක්ෂා කිරීමට සිදු කරන ජෛව සාම්පල පරීක්ෂණ සිදු කරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මේ ඉල්ලීම් කොට සිදු කරගත යුතු පරීක්ෂණයක් නොව සෞඛ්‍ය අංශ විසින් තීරණය කර සිදු කරන පරීක්ෂණයක් බවයි. එමෙන්ම ඔහු සඳහන් කළේ COVID-19 වෛරසය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු එහි අවදානම පහව නොයන බවයි. අනුරාධපුර බණ්ඩාර පොලියම්කුලම් ප්‍රදේශයේ නිවාසදායක පුද්ගලයන් නිවෙස් තුළම ස්වයං නිරෝධයන්ට ලක් කිරීමට අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කළා. එම ප්‍රදේශයේ නිරෝධයන්ට ලක් කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට ගොස් නැවත පැමිණීම හේතුවෙන් එම පුද්ගලයන් මද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත අදාළ නිවසද පොලිස් පරීක්ෂාවටද ලක් කෙරුණා. මෙම නිරෝධායන කරපු මුල්ගේ ග්‍රෑන්ඩ් පාස් වලින් පැමිණි ගෙදර නිරෝධායන පානකට විරුද්ධව ඔවුන් නිදැල්ලේ හැසිරෙනවා කියන ආරංචිය තියෙන නිසා අපි උසාවියට කරුණු දක්වලා මේ සම්බන්ධ නියෝගයක් ගන්න උත්සාහ කරනවා. නිරෝධායන කඳුරකට යොමු කරන්න හෝ පොලිස් ආරක්ෂාව යටතේ එම නිවස තියාගන්න පුළුවන් කියන උත්සාහය තමයි අපි බලන්නේ. පසුගිය 4 වෙනිදා රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිත කාන්තාව පූර්ණ සුවය ලබා යලි සිය නිවස වෙත පැමිණියා. ඇගේ නිවස අවට ප්‍රදේශය සහ ඇය පැමිණි ගිලන් රථය විෂ බීජහරණය කළේ මෙලෙසින්. තුන්වන කොවිඩ් මරණය වාර්තා වීමත් සමග පෝනානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි මර්දාන ඉමාමුල් අරුස් මාවතේ පදිංචි 302 දෙනෙකු අතරින් දින 14ක නිරෝධායන කාලය අවසන් කළ තවත් 93 දෙනෙකුගෙන සමන්විත කණ්ඩායමක් අද නිවෙස් වෙත පැමිණියා. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන තොරතුරු සාවත්‍ය බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා ඊයේ ප්‍රකාශ කළා. ආණ්ඩුවද කියනවා පාසල විවෘත කරනවලු විශ්වවිද්‍යාල විවෘත කරනවලු හොඳයි කරන්න. ඒකට පෙර රටට කියන්න මේ රටේ කොරෝනා ලෙඩ්ඩු කී දෙනෙක් ඉන්නවද කියලා. දැනට ආණ්ඩුව ඉදිරිපත් කරන අර සංඛ්‍යා පිළිබඳ අපිට විශ්වාසයක් නැත. දැන් අපේ අමුදාව බුද්ධාංශය 45000 ෆස්ට් කන්ටැක්ට් අයව අඳුනා ගන්න තියෙනවා. නම් ගම් අඳුනා ගන්න තියෙනවා. එතකොට ඒ අයව දැන් මේක පාවිච්චි කරලා ඔයලා කියන්න අපිට. පසුව අපි කියපු විදිහ විවෘත කරමු රටම. ඊයේ ලංකාවට චීන රජයේ සිට දෙවනි විසිදා ටෙස්ටිං කිට්ස් ටික ආවා. මොකද කරන්නේ තියාගෙන? ටෙස්ට් කරන්න. බඩු තියලා වැඩ නැහැ. ඇයි වැඩ කරන්න කැමති නැහැ? ඇයි වංගන්නේ? ආණ්ඩුවට තියෙන කැත අදිස්සිය. ඒ නිසාම මේ සංඛ්‍යාව එළිදරව් නොකර වග බලා ගන්නවා ආණ්ඩුව. අපි රේටිං වල කියුබාට වඩා සිංගප්පූරුවට වඩා කොරියාවට වඩා කියලා ඉන්නවා කියලා ආණ්ඩුවට පෙන්වන්න උවමනාවක් තියෙනවා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුකල්ලේ සිරි ජිනනන්ද හිමියන් අද පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් සිදු කළා. සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මේ කොවිඩ් මර්ධනය සඳහා ගෙන යන මෙහෙවර හැල්ලුවට ලක් කරමින් ඒ වගේම රටේ ජනතාව තුළ අනියත භීතියක් ඇති කරමින් කරන ලද ප්‍රකාශයක් බැවින් අසත්‍ය කරුණු සමාජගත කිරීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමයි අපි පොලිස්පතිවරයාට මේ පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ. මොකද මුහුණු පොතේ වැරදි ප්‍රචාරයක් ගියාම නිසි පියවර ගැනීමට ගත්තා වගේම මේ හිටපු අමාත්‍යවරයාටත් එරෙහිව නීතිමය පියවර ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. හිටපු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලඥයින් අදහස් පළ කළා. මම දැක්ක අර එක පක්ෂ නායකයෙක් සජිත් මැතිතුමාගේ එකතු වෙච්ච කියලා තිබ්බා මේ කොරෝනා සංඛ්‍යාව ගැන බොරු කියලා. මට නම් හිතෙන්නේ මේ මිනිස්යාගේ ඔළුවේ අමාරුවක්. මං හිතන්නේ 8 පාස් ඇති කියලා. දැන් නම් මට පේන්නේ 2ක් පාස්. මනෝ ගණේෂන් හිටපු අමතිවරයාගෙන් අපි අහනවා රජයට ලැබෙන ඒ තොරතුරු වලට අමතරව ඔබට තොරතුරු ලැබෙන්නේ කෙසේද කියලා. ඔහු කරපු ප්‍රකාශයේ රටේ ජනතාව නොමග යවන ප්‍රකාශයක්. මනෝ ගණේෂන් අමතිවරයාට මානසික ආතතියක් වූ ආබාධයක් තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. නමුත් බොහොම පැහැදිලිව ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරනවා මනෝ ගණේෂන් මහත්තයාගෙන් වහාම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න වෙනවා. මොහුට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කරාම එක්ක ඔහුට දන්නේ නැති සිංහල ඉගෙන ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔහු දන්න දෙමළ භාෂාවෙන් හරි කතා කරන්න වෙයි.
COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය මාර්තු 20 වෙනිදා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මේ දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 31941 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊට අමතරව වාහන 8229ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි. අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුලදී ඇඳිරි නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 261 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 78ක්. පසුගිය 20 වෙනිදා දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම කළ දිනේ සිට අද දින වෙන විට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් විශේෂයෙන්ම හෙරොයින්, ගංජා සහ අයිස් සම්බන්ධ වැටලීම් 6413ක් මේ කාලය තුලදී ශ්‍රී ලංකා පොලිසිය සිදු කර තිබෙනවා. සැකකරුවන් 6602 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණ ක්‍රියාමාර්ග මේ වෙන විටත් අරගෙන තියෙනවා. ඇඳිරි නීතිය පැනවීමත් සමග පීඩාවට පත්ව සිටින ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව සහ එළවලු බීජ ලබා දී නැවත පැමිණෙමින් සිටි දෙනියාය කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකුට එම ආධාර ලැබූ පුද්ගලයෙකුගේ සොහොයුරෙකු පල්ලේගම කුඩාගල්හෙන් මන්සන්දේදී මුගුරකින් පහර දී තිබෙනවා. අදාළ සමෘද්ධි නිලධාරියා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ලියගෙන මේවට අග්ගාලා එක සැරේම මම දැක්කේ ගහගෙන ගහගෙන කතා කරනවා නේ මල්ලි මොකද කියලා ඇහුවා කෝපන්දාගේ කියලා ඇහුවා පහර දින්න පුද්ගලයා කවුද මගේ සමෘද්ධි ප්‍රතිලාභියෙක්ගේ ගෙදර ඉන්න කෙනෙක් මඩකලපුව ශික්ෂණ රෝහලට රෝගීන් දෙදෙනෙකු බහර දී නැවත පැමිණෙමින් තිබූ කලවංචිකුඩි මූලික රෝහලට අයත් ගිලන් රථයකට ඊයේ රාත්‍රියේ 11:30ට පමණ කතරන්කුඩි නගරයේදී ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී වවුනියාව උක්කුලාන්කුලම් ප්‍රදේශයේ නිවසක දොරක් කඩා ඇතුළු පුද්ගලයෙකු නිවසයන් සහ ප්‍රදේශවාසීන් විසින් අල්ලා වවුනියාව පොලිසියට බහර දීමට කටයුතු කළේ මේ ආකාරයෙන්. මේ අතර මේ වන විට දිවෙන පුරා සියලු සුරාසල් වසා දම ඇති පසුබිමක ප්‍රදේශ රැසකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම ඉහළ ගොස් ඇති බව සුරාබදු බලධාරීන් පවසනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ 19-13 දුරකථනයට ලැබෙන පැමිණිලි බැලීමේදී අප නිරීක්ෂණය කළේ අපේක්ෂා නොකළ ආකාරයේ නීති විරෝධී මත්පැන් ව්‍යාප්තියක් සිදුව පවතින බව. ගෘහස්ත මට්ටමටයි මුල් තැන ලැබී තිබෙන්නේ. මේ ඇඳිරි නීති කාල සීමාව පුරාත් සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා 500 ඉක්මවන පුද්ගල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට. ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ නීති විරෝධී ලෙස දුම්මැටි අලෙවි කළ වෙළඳසැලක් වැටලීමට මත්තගොඩ පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙලෙස පියවර ගත්තා. උපාය දූතයෙකු යොදවා සිදු කළ මේ වැටලීමේදී අනාවරණ වී ඇත්තේ වෙළඳසැලේ හිමිකාරිය විසින් සාමාන්‍ය මිලෙන් දෙගුණයක මිලකට දුම්මැටි අලෙවි කර ඇති බවයි. මෙහිදී අදාළ කාන්තාව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළේ මේ ආකාරයෙන්. ගෙදර කට්ටිය නිරෝධායනත් කරමු මොන මොන කට්ටිය නෝද දන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් වඳුරුම සහ පොදොල ප්‍රදේශවල ස්වයං නිරෝධායන වෙමින් පවතින නිවාස පහකට ගොස් උපදෙස් දුන් පුද්ගලයෙකු වඳුරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසු වද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂයක ශරීර අපමත මුදා හැර ඇති අතර ඔහු ඇතුළු පවුලේ සියලු දෙනාද දින 21ක් ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙනවා. ඇඳිරි නීතිය හේතුවෙන් සිය ගම්බින් බලා යාමට නොහැකිව පැපිලියාන නුගේගොඩ කොහුවලාදී ප්‍රදේශවල රැඳී සිටින පිරිස් වෙනුවෙන් වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනක් අද පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මෙදගොඩ අබේතිස් හිමියන්ගේ සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රාජ්‍ය පාලනයේ මේ අවස්ථාවේදී මේ රටේ නොතිබ්බනම් අද මේ රටට අත්වෙන තත්ත්වය කුමක්ද කියන එක පිළිබඳව අපිට හිතන්න බැරි තත්ත්වයක තමයි අපි පසු වෙන්නේ. පහුගිය කාලේ අපි මේ රට වෙනුවෙන් අහපු බැනුම් විඳපු දුක් එක්ක ගත්තන් පස්සේ මේ ජනතාවක් සැනසුම් සුසුම් හෙලනකොට ඒ දැකලා අපිට ලොකු සතුටක් ඇති වෙනවා. අපි ගත්තු ඒ ප්‍රයත්නයේ උත්සාහය සාර්ථකයි යම් විදිහකින්. අත්‍යවශ්‍ය සේවාවන් සහ රටේ ආර්ථිකයට අවශ්‍ය සියලුම කර්මාන්ත ශාලා ආදිය හැකියාකාරයට මේ වෙනකොටත් ක්‍රියාත්මක කරලා තිනවා. ඉදිරි දවස් කිහිපය තුළ තව තවත් රට සාමාන්‍ය තත්ත්වයට හැරෙයි කියලා බලාපොරොත්තු. මීට සමගාමීව කොළඹවට මාර්ගවල ඇඳිරි නීති රාජකාරී නිරත පොලිස් නිලධාරීන්ට අතුරුපස ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා.
කොළඹ නගරයේ පිරිසිදු කිරීමේ රාජකාරිවල නිරත කොළඹ නගර සභා සේවකයින්ට මුව ආවරණ ලබා දීමේ වැඩසටහනක් කොළඹ ප්‍රජා හා පරිසර පොලිස් ඒකකයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණා. ඔයාලා කරන්නේ ලොකුම සේවයක් මේ කාලේ. බොහොම ස්තුතියි කරන සේවය. බුත්තල පැල්වත ප්‍රදේශීය නිවසක ආබාධිතව තනුව වෙසෙන 83 හැවිරිදි මවකට ආධාර ලබා දීම සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් පිරිසකට ඇය ආශිර්වාද කළේ මේ ආකාරයෙන්. කොහෙන්ද ආයේ? කොහෙන්ද? ආච්චිට තෑගි දෙන්න ඇවිල්ලා. අම්මාට තෑගි දෙනවා? ඔව්. අම්මාට බැරි හින්දාද? ඔව්නේ. පින් ටිකක් ගන්නවද? ඔව් ගමු. හරි. ඔක්කොම පින් දෙන්න. ඒකයි නේද? මේ මට මේ ගිනව මෙව. ඔව්. මම කොහෙන් මහත්තයලා ආයි? අපි බුත්තලේ. බුත්තලේ? ඔව්. අයන පින් ටික ගමුද? ආර්යවර්ග සම්පත්ති සබ්බ සම්පත්ති මේ යුතු. ඇඳරණීති පැනවීමත් සමග කොළඹ ඇතුළු මහල් නිවාසවල ජනතාවගේ ආතතිය දුර්ලීමේ අරමුණින් ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත සංදර්ශන මාලාවේ තවත් අධීර කිහිපයක් ඊයේ ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා. මේ අතර ඇඳුරුනීති රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන්ගේ ආතතිය දුරු කිරීම අරමුණු කරගනිමින් පොලිස් ස්ථාන මට්ටමින් සංගීත වැඩසටහන පැවැත්වීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. නුගේගොඩ පොලිස් කොට්ටාශය තුළ එහි පළමු වැඩසටහන පැවැත්වුණේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ආසන්නතම පොලිස් ස්ථානය වෙන ගොතුඩුව පොලිස් ස්ථානය මූලික කරගනිමින් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ගත වූ පැය 24 තුල පමණක් ලෝපුරා මරණ 8600කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ වන විට ලොව රටවල් රැසකින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2267377ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ COVID-19 වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානයේ බවට අප්‍රිකානු කලාපයේ පත්වීමේ දැඩි අවධානමක් පවතින බවයි. පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදා හඳුනා නොගත් වෛරසයක් ආසාදනය වූ පුද්ගලයන් 41 දෙනෙකු චීනයේ හුබෙයි පළාතේ වූහන් නගරෙන් වාර්තා වීමත් සමග කොරෝනා ගණයට අයත් COVID-19 වෛරසය ලොවට බිහි වුණා. ඉකුත් වසර අවසානයේ සිට COVID-19 වෛරස ආසාදිතින් ගණන මිලියනයක් දක්වා වර්ධනය වීමට මාස 4ක කාලයක් ගත වූ අතර වෛරස ආසාදිතින් මිලියන 2 සීමාව පසු කර යාමට ගත වූයේ ඉන් සති දෙකකටත් වඩා අඩු කාලයක්. මේ වසරේ ජනවාරි 11 වන දින පළමු COVID-19 මරණය චීනෙන් වාර්තා වීමෙන් අනතුරුව ලොව පුරා මරණ ලක්ෂයේ සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 10 වෙනිදායි. කෙසේ වෙතත් සමස්ත මරණ සංඛ්‍යාව ඊයේ දිනය වන විට තවත් 54000කින් ඉක්මවා යාමට ගත වූයේ දින 5ක් වැනි කෙටි කාලයක් වීම විශේෂත්වයක්. චීනය, ඉරානය, ඉතාලිය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව වැනි ලොව සුපිරි රාජ්‍යයන් සම්පූර්ණයෙන් අකර්මණය කර ඇති COVID-19 වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අප්‍රිකානු කලාපය පත්වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ ඉදිරි මාස 6ක කාලය තුළ අප්‍රිකා කලාපයෙන් COVID-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවනු ඇති බවයි. එමෙන්ම කලාපයේ COVID මරණ ලක්ෂ 3කට අධික ගණනක් සිදුවීමේ ප්‍රවණතාවයක් පවතින බවට සහ එම කලාපයේ මිලියන 30ක ජනතාවට උග්‍ර දරිද්‍රතාවයකටද මුහුණ දීමට සිදුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. In the past week there has been a 51% increase in the number of reported cases in my own continent Africa and a 60% increase in the number of reported deaths. COVID-19 වෛරසයෙන් මේ වන විට ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාව ආසාදිතින් ලක්ෂ 7 සීමාව අද පසු කර ගියේ නව ආසාදිතින් 32165 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ගත වූ පැය 24 තුළ නව පුද්ගල මරණ 2535ක් එරටින් වාර්තා වුණා. ඇමරිකාවේ පළමු කොවිඩ් මරණය වාර්තා වූ ඉකුත් පෙබරවාරි මාස 29 වෙනිදා සිට එරට සමස්ත පුද්ගල මරණ ගණන 37000 අභිභව යාමට ගත වී ඇත්තේ දින 50ක කාලයක් පමණක් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අද කියා සිටියේ චීනය සිය සංඛ්‍යා ලේඛන සහ දත්ත ප්‍රතිශෝධනය කළද ඇමරිකාවේ කොරෝනා ආසාදිතින් සහ මරණ ගණනටත් වඩා චීනයේ මරණ සහ ආසාදිතින් ගණන ඉහළ බවත් තවමත් ඇමරිකාව චීනයේ සැබෑ වසංගත අගයන් පසු කර යාමට පවා ආසන්න වී නොමැති බවයි.
මේ අතර ඇමරිකාවේ රෝගපාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂකවරයා වන වෛද්‍ය ටොම් ෆ්‍රීඩන් කියා සිටින්නේ ඇමරිකාව වෛරසය මැඩලීම සඳහා එරට තුළ ප්‍රමාණවත් පරීක්ෂණ සිදු නොකරන බවයි. මේ වන විට ලොව රටවල් 188ක් වෛරස ව්‍යාප්තිය පාලනයට ගත් පියවරයන් ලෙස පාසල් සහ විශ්වවිද්‍යාල මුළුමනින්ම වසා දමා ඇති පසුබිමක ඇමරිකාවේ පාසල් නැවතත් විවෘත කිරීමට එළඹෙන සතිවලදී හැකිවනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබෙනවා. මේ අතර වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල ඇති යුරෝපා කලාපයේ බ්‍රිතාන්‍යයෙන් ගත වූ පැය 24 තුළ COVID-19 මරණ 847ක් වාර්තා වුණා. ලොව විශිෂ්ටතම සෞඛ්‍ය පද්ධතියට හිමිකම් කියන බ්‍රිතාන්‍යයෙන් මේ වන විට පූර්ණ සුවය ලබා ඇත්තේ රෝගීන් 394ක් පමණක් වීම විශේෂත්වයක්. ප්‍රංශයෙන් නව මරණ 761ක්, ස්පාඤ්ඤයෙන් නව මරණ 687ක්, ඉතාලියෙන් නව මරණ 575ක් මෙන්ම ජර්මනියෙන් නව පුද්ගල මරණ 300ක් ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. ප්‍රංශයට අයත් චාල්ස් ද ගෝල් යුද නෞකාවේ රැඳී සිටින නාවිකයන් 2300 දෙනා අතරින් 1081 දෙනෙක් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කළා. චීනයේ ලේසින්ෂාන් රෝහලට පසුව COVID-19 වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා රුසියාවේ මොස්කව්හි දිවන ලොව දෙවන විශාලතම තාවකාලික රෝහලේ වර්තමාන තත්ත්වයයි මේ. මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 922 දෙනෙකු වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතින් ගණන 14352ක් දක්වා ඉහළ ගියා. එරටින් වාර්තා වන සමස්ත පුද්ගල මරණ ගණන 486ක් දක්වා ඉහළ ගියේ නව පුද්ගල මරණ 38ක් ඊයේ වාර්තා වීමත් සමගයි. මේ අතර මීට පෙර ලාදුරු රෝගීන් සුව කිරීම සඳහා භාවිතයටගත් බහුකාර්ය එන්නතක් COVID-19 වෛරසයට එරෙහිව භාවිතයට ගැනීම සඳහා ඉන්දිය විද්‍යාඥයින් සහ සෞඛ්‍ය විශේෂඥයින් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නයිජීරියානු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන අබා කියාරි COVID-19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මැද පෙරදිග කලාපයේ වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන ඉරානය එරට මාර්ග විස බීජ හරණයට පියවරගෙන තිබුණේ මේ අයුරින්. කොලොම්බියාවේ වෙළඳ සැල් ආහාර පාන බෙදා හැරීමට කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු රොබෝ යන්ත්‍ර මෙලෙස භාවිතයට ගෙන තිබෙනවා. ඔබ සැමට නිරෝගී සුවයෙන් පිරි සුරක්ෂිත අලුත් අවුරුද්දක් වේවා. මේ මංචි ප්‍රාර්ථනයයි. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවශ්‍යව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මෙවන විට ගම් නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ අතර සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම සහ ආරක්ෂිත ඇඳුම් හා උපකරණ කට්ටල බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද ක්‍රියාත්මක වුණා. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC ආයතනය සමග අත්වල බැඳගෙන අද දිනේදීත් ගමන් ආරම්භන්නට සූදානම්. රටට විපතක් වුණු වෙලාවක හිරු මාධ්‍ය ජාලයේ පෙරමුණ අරගෙන කටයුතු කිරීම අගය කොට සලකනවා. එදත් එහෙම කළා, අදත් එහෙම කරනවා, හෙටත් එහෙම කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. වැඩිහිටියෝ කියන්නේ අපේ සම්පත්. ඒගොල්ලෝ රැක ගන්න මේ වගේ කැපකිරීමක් ඕගොල්ලෝ කරන එක ගැන අපිට ප්‍රශංසා කරන්න හිතෙනවා. හිරු ටීවී ආයතනයේට යහපත් ක්‍රියාවල් කිරීම කරන කොටගෙන දේවාශිර්වාද ලැබිලා තවත් බොහෝ දෙනෙක්ට උපකාර කරන්න අවස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. හිරු මාධ්‍ය ආයතනය මිනිස්සු වෙනුවෙන් ලොකු පිහිටක් වෙනවා. මේ කරන පරිත්‍යාගය පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. වගේම මාධ්‍ය ආයතනය තව තවත් දියුණු වෙන්න කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන අදත් සිදු වුණා. ඒ අනුව අද විෂ බීජ හරණය කිරුණේ මිනුවන්ගොඩ කාර්යවසම් වැඩිහිටි නිවාසය, ව්‍යංගොඩ සුජීව මාපිය සෙවන වැඩිහිටි නිවාසය සහ මීගමුව නයිටින්ගේල් හෙද නිවාසයයි. 077 30 35 930 අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව සපයාගත හැකියි. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනයේ දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කුරුඳුවත්ත, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත යන පොලිස් ස්ථාන සහ අපරාධ වාර්තා කොට්ටාශය විෂ බීජ හරණය කිරුණේ මෙලෙසින්. ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කරමින් පෑලියගොඩ පොලිසිය, පෑලියගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, නාගරික රථවාහන පොලිසිය, මහභාගේ පමුණුගම, දුන්ගල්පිටිය, වැලිසර, ගනේමුල්ල, රාගම සහ කඩවත යන පොලිස් ස්ථාන විෂ බීජ හරණය කෙරුණා.
කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන හොරණ ඉංගිරිය බුලත් සිංහල බදුරලිය සහ අගලවත් යන පොලිස් ස්ථානයන්ද විෂබීජහරණය කෙරුණා. යාපනී දිස්ත්‍රික්කයේ අච්චුවේලි පේදුරුතුඩුව වැල්වටිතුරේ සහ නෙල්ලිඅඩි යන පොලිස් ස්ථානයන්ද විෂබීජහරණය කෙරුණේ මෙලෙසයි. මේ දක්වන දායකත්වය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයටත් රතුකුරු සමාජයටත් ශ්‍රී ලංකා පොලිසියේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව අගරාධකරු නිල නිවසේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ ලබා දීම අද සිදු කෙරුණා. මම රතුකුරුස සංගමයේ සමග මේ කටයුත්තට දායක වුණු හිරු මාධ්‍ය ජාලයට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. හිරු මාධ්‍ය ජාලය හැමතිස්සෙම ජනතාවාදී පැත්තෙන් කටයුතු කරන නිසා මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන බව පැහැදිලියි. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවයි. කොරෝනා වෛරස් වසංගතය හා කල්දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය යන ශීර්ෂය යටතේ නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ COVID-19 වෛරසයට ලංකාවට මුහුණ දීමට සිදු වූයේ දරුණු ආර්ථික කඩාවැටීමක් මැත්තේ බවයි. 2015 සිට 2019 දක්වා පැවති පාලන කාලයේදී ණයබර 71%කින් වැඩි වී ඇති අතර රුපියලේ අගය 30%කින් කඩා වැටී ඇති බවත් ආර්ථික වර්ධනය 2.7% දක්වා අඩු වූ බවත් එම නිවේදනයෙන් දැක්වෙනවා. මෙවන් තත්ත්වයක් තුළ COVID-19 වෛරසය මේ වන විට සාර්ථකව පාලනය කිරීමට රජයට හැකියාව ලැබී ඇත්තේ ආණ්ඩුවේ කකුලෙන් අදින රටට ආදරයක් නොමැති අවස්ථාවාදී විපක්ෂයක් පවතින අතරතුර බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. නිරෝධායනයට යාම ප්‍රතික්ෂේප කළ අය දිරිගැන්වීම තුළින් විපක්ෂ නායකවරයා මුල් අවස්ථාවේ සිටම කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරූ බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනපතිට බලයක් නැතයි කියමින් සියලු රජයේ සේවාවන් කඩාකප්පල් කිරීමට උත්සාහ දරූ බවයි. නව පාර්ලිමේන්තුව ජූනි 2 වෙනිදාට රැස්විය නොහැකි බවත් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බවට විපක්ෂය පවසන බවත් අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් සඳහන් කර සිටිනවා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25න් 11කම කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමු වී නොමැති අතර දිස්ත්‍රික්ක 7ක ආසාදිතයින් හමු වී ඇත්තේ 1 අයෙකු හෝ 2 දෙනෙකු පමණක් බවයි. තවත් දිස්ත්‍රික්ක 2ක රෝගීන් 7කට අඩු සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් හමු ඇත්තේ දිස්ත්‍රික්ක 5කින් පමණක් බව එම නිවේදනයෙන් දැක්වෙනවා. මාර්තු 2 වෙනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මැතිවරණ දිනය අප්‍රේල් මාස 25 ලෙසත් පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය ලෙස මැයි මාස 14 නියම කර තිබූ බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඉන් දින 10කට පසු පළමු කොරෝනා රෝගියා සොයාගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් තැබීමට ජනාධිපතිවරයාට බලයක් නොතිබුණු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නම් කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවයි. ඒ අනුව දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. අනාගතයේදී විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳ ඇති කරගන්නා උපකල්පන මත අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසලකා හැරිය නොහැකි බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ 24 වගන්තිය යටතේ මැතිවරණ කොමිසම තමන් වෙත පැවරී ඇති කාර්යභාරය නීත්‍යානුකූලව ඉටු කර ඉන්පසුව සාකච්ඡා කළ යුතු කරුණක් ඇතනම් ඒ වෙත යොමු විය යුතු බවයි. මේ වන විට රට තුළ පවතින වාතාවරණය අනුව මහමැතිවරණයක් පැවැත්වීම සඳහා COVID-19 වෛරසයේ බලපෑමක් නොමැති බවට වන පූර්ව නිගමනය ලබා දීමට අවශ්‍ය දත්ත ශ්‍රී ලංකාව තුළ නොමැති බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙම චෝදනාව සිදු කළා. අපි රටක් හැටියට විශ්වාස කරනවා තාම මේ ව්‍යසනයෙන් අපි ගොඩ ඇවිල්ලා නැහැ. ආණ්ඩුව හදනවා නම් හදිස්සියේ ඒ අයගේ යම් කිසි වැඩසටහනකට මේක හරව ගන්නට මේ වෙලාවේ. ඒක අපි තරේ හෙලා දකිනවා. තාම මේ රටේ මහ ජනතාව මේකෙන් ගොඩ ඇවිල්ලා නැහැ.
මේ දවස්වල අපේ ප්‍රදේශවල රුපියල් 5000 දීමනාවක් බෙදන එක. දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. මේක සමහර තැන්වල පොහොට්ටුවේ අපේක්ෂකයාගේ ගෙදර තියාගෙන කරන්නේ. සමහර තැන්වල පොහොට්ටුවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා මේක කරන්නේ. අපිට පැමිණිලි එනවා ආණ්ඩුවේ නෙවෙයි නම් පොහොට්ටුවේ නෙවෙයි නම් ඒ අයට සහනාධාරය නැහැ. මේකෙන් සාධාරණයක් වෙනවද රටේ මිනිස්සුන්ට? ප්‍රධාන පුවත්පතක සිරස්තලයේ වෙන්නේ අනිල් ජාසිංහ වෛද්‍යවරයා කිව්වා කියලා දැන් කොවිඩ් ප්‍රශ්නේ ඉවරයි. ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් එතුමාම ප්‍රධාන රූපවාහිනී නාලිකාවක මට ආරංචි කිව්වා කියලා එහෙම දෙයක් එතුමා කිව්වේ නැහැ කියලා. අපිට පේනවා යම්කිසි ලෑස්තියක් වෙනවා මේ ඡන්දය හැකිතාක් ඉක්මනට ජූනි 2 වෙනිදාට කලින් මේ රටේ පවත්වන්න. දකුණු කොරියාවේ ඡන්දයක් කරා කියනවා. ඒ නිසා ඇයි ලංකාවේ ඡන්ද කරන්න බෑ කියලාත් කියනවා. දකුණු කොරියාවේ මිලියන 51ක් ජීවත් වෙනවා. ඡන්දේ දවස් 3ක් තිස්සේ තිබ්බා. හැබැයි තියන්න කලින් PCR ටෙස්ට් 5,40,000ක් කරලා තිබ්බා. ලංකාවේ මිලියන 21කමාරක් ජීවත් වෙනවා. හැබැයි අපි දන්න ආකාරයට කරලා තියෙන්නේ PCR ටෙස්ට් 5,000ක් හෝ 6,000ක් වගේ ප්‍රමාණයක්. දකුණු කොරියාව ඡන්දයට යන්න කලින් ඇත්ත වශයෙන්ම ඒ සමාජය තුළ මේ COVID-19 පැතිරෙන්නේ නැහැ කියන එක තාක්ෂණිකව ඔප්පු කරන්න පුළුවන් වුණයින් පස්සේ තමයි මේ ඡන්දය තියන්න ඔවුන් තීරණය කරේ. නමුත් ලංකාවේ එම දෙයක් කරන්න ඔවුන්ට නැති බව අපි කවුරුත් දන්නවා. අපි බලාපොරොත්තු වුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය මෙවැනි තත්වයකට මේක දේශපාලනය කරයි කියලා කොවිඩ් ප්‍රශ්නේ. මේ අතර දෙමළ ජාතික සන්ධානය මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබෙනවා. දමළ ජාතික සන්ධානය දැන් ටික මොහොතකට පෙර ඉලෙක්ෂන් කොමිෂමට ලියුමක් කෙවලා දෙනවා. හැම පක්ෂයේ නායකතුමන්ලා අත්සන් කරලා කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා වැදගත්, මැතිවරණ තියෙන එකත් හරි වැදගත්. එනමුත් මේ වාතාවරණයේදී මැතිවරණය තියෙන එක හානියක් වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා මැතිවරණ දිනයක් නිකුත් කරන්නට පෙර ශ්‍රී ලංකාව තුළ ඉන්න ඒව ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රධානීන්ගේ මතය විමසලා ඉන් පසුව තමයි මැතිවරණ දිනයක් නිකුත් කරන්න ඕනේ කියලා අපි කියා තිනවා. මේ අතර මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ දේශපාලකයින්ද අදහස් පළ කළා. අද වෙනකොට මැතිවරණයක් තීවීමේ අවශ්‍යතාවය ඉදිරියට අරගෙන මේ රටේ ජනතාව අවධානයෙන් ඉන්න වෙලාවක මේ කොරෝනා ව්‍යාප්තිය ගැන මේ 20 වෙනිදා ඇඳින නීතිය අවසන් කළ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් රජය විසින් මේ වෙනකොට කරගෙන යනවා. අපි මේ රටේ ජනතාව බිල්ලට දීලා මැතිවරණයට යන්න සූදානම් නැහැ. ආණ්ඩුව මේ අවස්ථාවේදී අහිංසක මිනිස්සුන්ට දෙන සහනාධාරයත් මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන මේ මැතිවරණයට සූදානම් වුණාට අපි විපක්ෂ විදිහේ පහත් වැඩේ කරන්න ගියේ නැහැ. දැන් හරියට මේ විපක්ෂයේ ඉන්න උන්නහලා ටික භූමිතල් ගහපු ගැරන්ටි වගේ දැන් දඟලනවා. මැතිවරණයට බයි. මේ කොරෝනා වසංගතයෙන් මේ රටේ මිනිස්සුන්ව මුදවාගෙන ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන්න ඕන. හැබැයි මේගොල්ලන්ට ඕන වෙන්නේ අලුතෙන් ඡන්දයක් තියලා මැතිවරණයක් තියාගන්න නෙමෙයි. මේගොල්ලන්ට ඕන වෙලා තියෙනවා අර අකර්මන්නේ වෙලා ඉඳුල් වෙච්ච පරණ පාර්ලිමේන්තුව ගේන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අද ඕමනා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශය හරියාකාරව ගන්න මැතිවරණයේ පැවැත්වීම. පාර්ලිමේන්තුවේ මැතිවරණයේ පැවැත්වීම උනන්දුවක් නැති අය තමයි මේ පරණ පාර්ලිමේන්තුව තිබුණු පාර්ලිමේන්තුව දැන් විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ කියලා යෝජනා කරා. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන ලබන 21 වෙනිදා පෙරවරු 8:40ට අගරදුගුරු හිමියන් කළ ඉල්ලීම අනුව සියලු විහාරස්ථානවල ඝණ්ටාර නාද කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසනා හිමියන් කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය තේපානේ ධම්මාලංකරණ හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා. විදේශයන්හි වැඩවසන මහා සංඝරත්නයද එම ඉල්ලීම ඉටු කරන ලෙස සියලු භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් අස්කිරි පාර්ශවීය අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් මෙලෙස අදහස් පළ කළා. වසරක් පිරෙන අවස්ථාවේ බෞද්ධ වත්පිළිවෙත අනුව කටයුතු කර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කර පින් අනුමෝදන් කරමු. තාමත් රෝගී තත්ත්වයෙන් සිටින අයට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. ඒ සිදුවීමෙන් කඩා වැටුණු ජීවිත නගා සිටුවීමට වචනයෙන් හෝ අපි සහයෝගය ලබා දෙමු. මස්කෙලිය ගාට්මෝර් වතුයායේ සැරිසරු දිවියෙකු මද්දකට හසු වී ඒ කඩාගෙන ගොස් ගසකට නැග ඇති අතර තුවාල වී ගස මුදුනේ සිටියම සත්වයා බේරා ගැනීමට වනජීවි නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. හල්දුම් මුල්ල කොස්ලන්ද ඌව මහවැලිගම ප්‍රදේශයේ හේන් ගොවිපලක ගසක සැකස් කර තිබූ පැලක සිටි වයස අවුරුදු 10ක දරියක් අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් වුඩ්ලන්ඩ් තොගගබඩා සංකීර්ණයේ වැඩිමිලට කහ අලෙවි කිරීමට සූදානම් කර තිබෙද්දී පාරිභෝගික සේවා නිලධාරීන් විසින් අද පස්වරුවේ වටලනු ලැබුවා. අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකොන් මහතාගේ අවසන් කටයුතු නෙට්ටබුව මල්වත් ආදාහනාගාරයේදී අද පස්වරුවේ සිදු කෙරුණා.
රට වටා හිරු සූදානම සමගෙන යන්න. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.